සුබ දවසක් වේවා. මේ වීඩියෝ එකෙන් මම කරන්නේ දෝලන හා තරංග පාඩමේ වායු නලවල කම්පන සහ වාතය තුළ ධ්වනි වේගය. අපි ඉස්සෙල්ලා වාතය තුළ ධ්වනි වේගය කියන කොටස කියලා දීලා ඊට පස්සේ වායු නල තුළ ඇතිවන ස්ථාවර තරංග ගැන කතා කරනවා. හරි. අපි මේකට නෝට් එකකුත් දෙනවා. අවශ්‍ය දරුවෝ විතරක් නෝට් එක ලියා ගන්න. අනිත් දරුවෝ නෝට් එක අවශ්‍ය නැහැ. වෙන දේවල් ටික අවබෝධ කරගත්තා නම් හරි. මේ ටික කරලා මේ හා සම්බන්ධ ගැටලු විසඳනවා. හරි. නෝට් එක අවශ්‍ය දරුවෝ ලියා ගන්න. දෝලන හා තරංගවල දෝලන හා තරංග තමයි පාඩම. හරිනේ. එතකොට ලියන්න වාතය තුළ ධ්වනි ප්‍රවේගය. එළඉරක් අන්වායාම තරංග වේගය. ඉස්සෙල්ලා වාතය තුළ ධ්වනි වේගය. එහෙම නැත්නම් අපි කියනවා අන්වායාම තරංග වේගය කියලා. මොකද වාතය තුළ ධ්වනිය ගමන් කරන්නේ අන්වායාම තරංග ආකාරයටයි. හරි. පුතේ වාතය තුළ ධ්වනි තරංග නැත්නම් ධ්වනිය ගමන් කරන්නේ අන්වායාම තරංග විදියට. මෙතන මේ සමීකරණ ඔප්පු කිරීම ඔයගොල්ලන්ට නැහැ. වාතය තුළ ධ්වනි වේගය v නම් වාතය තුළ ධ්වනි වේගය v නම් පුතේ v සමාන වෙනවා ගැමා p බෙදීම d ගේ වර්ගමූලට. මෙන්න මේක මතක තියාගන්න. v කියන්නේ වාතය තුළ ධ්වනි වේගය. මේ p කියලා කියන්නේ වාතයේ පීඩනය. d කියලා කියන්නේ වාතයේ ඝනත්වය. මෙන්න මේ ගැමා කියලා කියනවා ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා අතර අනුපාතයේ වායුවක cp බෙදීම cv. cp කියන්නේ වායුවේ නියත පීඩනයේදී විශිෂ්ට තාප ධාරිතාව. cv කියන්නේ නියත පරිමාවේදී වායුවේ විශිෂ්ට තාප ධාරිතාව. දැන් ඔය ගැමාගේ හොයන විදිය පුතේ අපිට සිලබස් එකේ තියෙනවා තාප භෞතිකය තාප ගති විද්‍යාව කියන කොටසෙදී. ඒතර තාප භෞතිකයේ තාප ගති විද්‍යාවේදී කියන කොටස තමයි ඉගෙන ගන්න. දැනට මේ ගැමා කියන්නේ නියතයක්. ඒක පරමාණුක වායුවක් සඳහා සාමාන්‍යයෙන් ගැමාගයගේ ඒ කියන්නේ ඒක පරමාණුක පරිපූර්ණ වායුවක් සඳහා ගැමාගයගේ 1.67යි. ද්විපරමාණුක වායුවක් සඳහා ගැමාගයගේ 1.4.0යි. බහුපරමාණුක වායුවක් සඳහා ගැමාගයගේ 1.3.3යි. අපි ඒව ඉගෙන ගන්න පුතේ තාපගත විද්‍යාව කියන කොටසෙදී. දැනට මේ ගැමා කියන්නේ නියතයක් කියලා දැනගත්තා නම් හරි. ඒතර මේ ගැමාගයගේ අපිට අනිවාර්යයෙන්ම දෙනවා ගැටලුවක් විසඳීමේදී. එහෙනම් වාතය තුළ ධ්වනි වේගය වෙන්නේ ඔන්න ඔය ප්‍රකාශන. නමුත් අපි දන්න සමීකරණයක් තියෙනවා. අපි දන්න පුතේ PV සමාන nRT කියන සමීකරණය. මේක කෙමිස්ට්‍රි වලදීත් මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති අනිවාර්යයෙන්ම වායු පාඩමේදී. P6 වලදී නම් මේක ඉගෙන ගන්නේ වායු පාඩමේදී තාප භෞතිකයේ වායු කියන කොටසේදී පරිපූර්ණ වායු සමීකරණය තමයි මේක. ඉගෙනගෙන ඇති දරුවොත් ඇති මේ සමීකරණ ඉගෙන ගත්තේ නැති දරුවොත් ඇති. ඒක නිසා මෙතන ඔප්පු කිරීමක් කරන්න මේක ඕනේ නෝ. P කියන්නේ වායු පීඩනයේ පරිමාව v, n කියන්නේ මවුල ගණන, r කියන්නේ සර්වත්‍ර වායු නියතය, t කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. මම පීඩන දැන් මෙතන පීඩනයේ බෙදීම ඝනත්වය සඳහා ප්‍රකාශනයක් තියෙනවානේ. මම මේ පීඩනයේ බෙදීම ඝනත්වය සඳහා මම තව ප්‍රකාශනයක් ගන්න යන්නේ මෙතන. PV සමානයි මවුල ගාන කියන්නේ ස්කන්ධයේ බෙදී මවුලක ස්කන්ධය. වාරයක් RT. ඉතින් මේක P සමාන වෙනව නේද? පරිමාව මේ පැත්තට m බෙදීම v වාරයක් RT බෙදීම m නේ පුතේ. ඒතර P සමානයි. මේ m බෙදීම v කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. ඝනත්වය d. එතකොට මෙතන වෙනවා dRT බෙදීම m. බලන්න පුතේ P බෙදීම d සමාන වෙනව නේද? RT බෙදීමට මම ගන්න මේ කැපිටල් A සමීකරණය කියලා. අපිට පුතේ මේක ඉස්සරහට ඕන වෙනවා. අවශ්‍ය වෙන නිසා මම මෙතන ගන්නම් P බෙදීම D සමානයි RT බෙදීම කැපිටල් M ගේ වර්ගමූලය කියලා. හරිනේ? RT බෙදීම කැපිටල් M ගේ වර්ගමූලය කියලා මම ගන්නවා. එතකොට දැන් බලන්න ඊළඟට පීඩනයේ බෙදීම ඝනත්වය කියන RT බෙදීම ගේ වර්ගමූල හරි. දැන් මෙන්න මේ සමීකරණය ගන්නකෝ. v කියන්නේ මේකනේ. ඉතින් v සමානයි ගැමා p බෙදීම d ගේ වර්ගමූල අනුව
v සමානයි ගැමා p බෙදීම d කියන්නේ rt බෙදීමෙන් rt බෙදීමෙන්ගේ වර්ගමූලය. ඕකත් මතක තියාගන්න. එහෙනම් වාතය තුල ධනවේගය සඳහා ප්‍රකාශන දෙකක් තියෙනවා. එක්ක ගැමා p බෙදීම d ගේ වර්ගමූලය. එහෙම නැත්නම් තව සමීකරණයක් තියෙනවා. මොකද්ද පුතේ? v සමානයි ගැමා rt බෙදීමෙන්ගේ වර්ගමූලය. ඔය දෙකෙන් ඕනම එකකින් ඔබට පුළුවන් මේ පිළිතුර ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා තිබුණොත් ලබා ගන්න. ගැමා කියන්නේ Cp බෙදීම Cv වායුවක ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අනුපාතය. අපි ඉගෙන ගන්නේ වායු පාඩමේදී. P කියන්නේ වායුවේ පීඩනය, D කියන්නේ ඝනත්වය. මේ R කියන්නේ සර්වත්‍ර වායු නියතය, T කියන්නේ පුතේ නිරපේක්ෂ උෂ්ණත්වය නැත්නම් කෙල්ලෙන උෂ්ණත්වය. කැපිටල් M කියන්නේ අණුක භාරය නැත්නම් මෞලික ස්කන්ධය කියලා අපි කියනවා. ඉතින් වායුවක පීඩනය දීලා ගැමා දීලා ඝනත්වය දීලා නම් ඒ වාතය තුල ධ්වනි තරංග වේගය මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. ගැමා දීලා සර්වත්‍ර වායු නියතය 8.314 නේ. නිරපේක්ෂ උෂ්ණත්වය දීලා මෞලික ස්කන්ධය වායුවේ දුන්නා නම් V සමානයි ගැමා RT බෙදීම M ගේ වර්ගමූල කියන සමීකරණය තමයි මේක අපි ලබා ගන්න. හරි නේද? right. දැන් ඕකේ තව කතන්දරයක් තියෙන මෙන්න මෙහෙම. මේක පොඩ්ඩක් ලියාගෙන ඉදමු. ඔයගොල්ලෝ ලියාගෙන යන එක තමයි හරි ලේසි. ලියුවද නේද මාතෘකාව? මේක මේ ප්‍රධාන මාතෘකාව විදිහට මෙන්න මෙහෙම ලියුවනම් හරි. ඉස්සලා ප්‍රධාන මාතෘකාව ලොකුවට ලියා ගන්න. විවිධ මාධ්‍ය තුල තරංග වේගය. එහෙම අපි ලියාගමු. විවිධ මාධ්‍ය තුල තරංග වේගය. තමයි ප්‍රධාන මාතෘකාව. හරිනේ? විවිධ මාධ්‍ය තුල තරංග වේගය. ඊට පස්සේ අනුමාතෘකාව තමයි එන්න ඕන වාතය තුල ධ්වනි වේගය ඇලීරක් අන්වායාම තරංග වේගය කියලා. වාතය තුල ධ්වනි වේගය ඇලීරක් අන්වායාම තරංග වේගය. හරිනේ? වාතය තුල ධ්වනි වේගය ඇලීරක් දාලා යන්න අන්වායාම තරංග වේගය. හරිනේ? ඊට පස්සේ මෙහෙම ලියන්න. වාතය තුල ධ්වනි වේගය v මේ වාතය තුල ධ්වනි වේගයක් v වාතයේ පීඩනය p වාතයේ පීඩනය කියලා දාලා p වාතයේ ඝනත්වය ඉරක් දාලා d ඊට පස්සේ ද නම් කියලා මෙන්න මේ සමීකරණ ලියලා කොටු කරගන්න මම යන්න දාන මතක තබා ගත යුතුයි කියලා ලියන්න. මෙන්න ගැමා කියලා ලියන්න Cp බෙදීම Cv. මෙහෙම ලියන්න කැටි. ලියන්න. මෙහි ගැමා යනු වායුවේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතයයි. Cp කියලා ඉරක් දාලා ගන්න. නියත පීඩනයේදී වායුවේ විශිෂ්ට තාපධාරිතාව. Cv කියලා ඉරක් දාලා ගන්න. නියත පරිමාවේදී වායුවේ විශිෂ්ට තාපධාරිතාව. නියත පරිමාවේදී වායුවේ විශිෂ්ට තාපධාරිතාව. හරිනේ? හරි. චූටි තරුවක් දාලා රතු පෑන ලියා ගන්න. මේවා තාප භෞතික ඒකකයේ තාප ගති විද්‍යාව කොටසේදී අධ්‍යයනය කරනු ලැබේ. තාප භෞතික ඒකකයේ තාප ගති විද්‍යාව කොටසේදී අධ්‍යයනය කරනු ලැබේ. තාප ගති විද්‍යාව කොටසේදී අධ්‍යයනය කරනු ලැබේ. හරිනේ? හරි. ඊට මේක ලියා ගන්න. නමුත් PV සමාන nRT කියලා මේක ගන්න. මේ ලියනකොට පොතේ මේ කොපිරයිටිං වෙනුවට මේවා එන විදිය අවබෝධයෙන් නැවත ලියන්න. ඒතකොට තමයි මේක ඵලදායී වෙන්නේ. ඊට පස්සේ ලියන V සමානයි ගැමා RT බෙදීමේ මගේ වර්ගමූල. මේ අනුව V සමානයි ගැමා P බෙදීම D ගේ වර්ගමූල යන ගැමා RT බෙදීම කරු මතක තියාගන්න. මේ සමීකරණ දෙකම දාලා තියන්න මතක තබා ගත යුතුයි කියලා. හරි. ඊට පස්සේ අනුමාතෘකාවක් ලියා ගන්න පොතේ වාතය තුල ධ්වනි වේගයේ රඳා පවතින සාධකය. වාතය තුල ධ්වනි වේගයේ රඳා පවතින සාධකය. හරි. අංක 1 පොතේ උෂ්ණත්වය. එතකොට වාතය තුල ධ්වනි වේගයේ රඳා පවතින එක සාධකයක් තමයි උෂ්ණත්වය. දැන් මම කියලා දෙන්න යන්නේ උෂ්ණත්වය මත කොහොමද වාතය තුල ධ්වනි වේගය වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා V සමානයි ගැමා RT බෙදීමේ වර්ගමූලනේ පුතේ.
කලින් ගත්ත සමීකරණ. ඉතින් ගැමා නියතයි අර්නියතයි කොහොමද? මේ වායු වර්ගයේ නියත නම්. පුතේ කැපිටල් M රඳා පවතින්නේ වායු වර්ගයේ මතයි. ඇයි? දැන් ඔක්සිජන් සඳහා මෞලික ස්කන්ධය O2 වල 32යි. හයිඩ්‍රජන් වල 2යි. නයිට්‍රජන් වල වෙනත් අගයක් 28යි. එකිනෙකට වෙනස් අගයන් පුතේ. මේ කැපිටල් M කියන්නේ එකිනෙකට වෙනස් අගයන්. ඉතින් වායු වර්ගයේ මත මෙයා වෙනස් වෙනවා. වායු වර්ගයේ නියත නම් කැපිටල් M නියතයි. කැපිටල් M නියතයිනේ පුතේ. එතකොට උෂ්ණත්වයේ මත පමණයි මේ රඳා පවතින V සමානුපාතික වෙන පුතේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. හොඳට මතක තියාගන්න මේක පුතේ නිරපේක්ෂ උෂ්ණත්වය. හරි? T කියලා කියන්නේ පුතේ නිරපේක්ෂ උෂ්ණත්වය. කෙල්ලෙන උෂ්ණත්වය. ඉතින් බලන්න නිරපේක්ෂ උෂ්ණත්වයේ දෙගුණයකින් වැඩි වුණොත් V කොච්චර ගුණයකින් වැඩි වෙනවද? මෙයා වැඩි වෙනවා පුතේ. මූල 2 ගුණයකින් වැඩි වෙනවා. දැන් තව උදාහරණයක් විතර ගත්තොත් මේව නිකමඩ ගමු. සෙල්සියස් 27 දී V සමානයි අපි හිතමු වාතය තුල ධ්වනි වේගය 340 ms වෙන එක කියලා. හරිනේ. අපි බලමු පුතේ සෙල්සියස් 37 දී V සොයමු. වාතය තුල ධ්වනි වේගය සොයමු. සාමාන්‍ය වාතය තුල ධ්වනි වේගය 340 330ක් වගේ සමාන උෂ්ණත්වයක්. ඉතින් සෙල්සියස් 27 දී වාතය තුල ධ්වනි වේගය මෙච්චරයි නම් පුතේ. සෙල්සියස් 37 දී වාතය තුල ධ්වනි වේගය හොයන්නයි ඊට පස්සේ මම යන්නේ. අරනේ. එතකොට දැන් බලන්න අර සමීකරණේ V සමානුපාතිකයිනේ පුතේ T ගේ වර්ගමූල. එහෙනම් ඔක දාන්න පුළුවන් සෙල්සියස් අපි 34 දාමු. 37 දින අපි හොයන්න යන්නේ. අපි දන්නේ නැහැ. එහෙනම් V සමානුපාතිකයි. වර්ගමූල 37 දෙන්නේ නෑනේ පුතේ. 37ට අදාළ කෙල්වින් උෂ්ණත්වය ගන්න වෙන්නේ 273ක් එකතු කරලා. ඒතර කොච්චරයි? 310යි. දැන් සෙල්සියස් 27 දී වාතය තුල ධ්වනි වේගය කොච්චරක් වෙනවද? 340. ඒක සමානුපාතික වෙනවා පුතේ. සෙල්සියස් 27 කියන්නේ කෙල්වින් 300ට. දැන් මේක 1 කියලා ගත්තොත් මේක පුතේ 2 කියලා ගත්තොත් අපිට පුළුවන් පළවෙනි සමීකරණ දෙකෙන් බෙදන්න. ඉතින් සමානුපාතික දෙකක් බෙදනකොට දැන් මෙතන නියතයක් දාලා ගත්තොත් නියති කැපෙනවනේ සමාන දාලා. එහෙනම් මෙතන වෙන්නේ V බෙදීම 340 සමාන වෙනවා. 310 බෙදීම 300 වර්ගමූල. එහෙනම් V සමාන වෙනවා කාටද පුතේ? 340 මේ පැත්තට ගියන. 340 වාරයක් 310 බෙදීම 300 වර්ගමූල. ඔක සුළු කරාට පස්සේ සෙල්සියස් 27 දී වාතය තුල ධ්වනි වේගය 340 ms වෙන එක කියලා දන්නවනම් සෙල්සියස් 37 දී වාතය තුල ධ්වනි වේගය පුතේ ඔය විදිහට අපිට පුළුවනි සොයා ගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සරලව. හරිනේ? right. මම හිතනවා මේක කිසිසේත්ම අමාරු නෑ කියලා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන. උෂ්ණත්වය වැඩි වෙනකොට වාතය තුල ධ්වනි වේගය වැඩි වෙනවා. ඉතින් මේ සමීකරණයට අනුවනේ V සමානයි RT බෙදීමගේ වර්ගමූල අනුව. උෂ්ණත්වය වැඩි වෙනකොට පුතේ වාතය තුල ධ්වනි වේගය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හරි. ලියා ගන්න අංක 1. උෂ්ණත්වය. හරිනේ. ලොකු දිග නෝට් දෙනව වෙනුවට අපි මෙතන පැහැදිලිව අවබෝධයෙන් මේ ටික ලියන්න පුතේ මේක කියලා. මේක අනුව නේතනම් මේ විදිහට ලියා ගන්න වීඩියෝ එක නවත්තලා මේකත් ගන්න ඊට පස්සේ මේ විදිහට ගන්න පුතේ. මේ ටික සටහන් කරගන්න. දැන් රතු පෑනෙන් ලියා ගන්න. එනම් උෂ්ණත්වය වැඩි වෙන විට වාතය තුල ධ්වනි වේගය වැඩි වේ. වාතය තුල ධ්වනි වේගය වැඩි වේ. හරිනේ? දැන් බලන්න අංක 2. අංක 2 පුතේ. අංක 2 ලියන්න වායු වර්ගය. දැන් ඒතර වායු වර්ගයේ මත
මේක කොහොමද ගන්න කියලා ඊළඟට මම බලන්න යන්නේ. හරිනේ? වායු වර්ගය මත. දැන් මෙතනක් තියෙන V සමානයි gamma RT බෙදීමේ වර්ගමූල අණුවනේ. දැන් පුතේ උෂ්ණත්වයේ නියතනනේ වායු වර්ගය මත වාතය තුළ ධ්වනි වේගය වෙනස් වීම හොයද්දී අපි අනිත් ඒවා නියතයි. දැන් gamma කොහොමත් නියතයි නියතයක්. R කියන්නේ කොහොමත් නියතයි සර්වත්‍ර වායු නියතය. Tත් නියතව තියාගන්න. එහෙම වුණා නම් පුතේ V සමානුපාතිකයි නේද පුතේ එකයට m ගේ වර්ගමූලයට. එහෙනම් ඔයාට තේරෙනවා වායු වර්ගයේ අණුක භාරය වැඩි නම් වාතය තුළ ධ්වනි වේගය මොකක්ද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අණුක භාරය වැඩි වායු වර්ගවල වාතය තුළ ධ්වනි වේගය අඩුයි. දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් හි කැපිටල් M කී ගුණයකින් වැඩිද? හයිඩ්‍රජන්ගේ 2යි පුතේ. අණුක භාරය 2යිනේ. ඔක්සිජන්ගේ අණුක භාරය පුතේ 32යි. එතකොට 2ට වඩා 32 16 ගුණයකින් වැඩිනේ. ඉතින් පුතේ අපි දන්නවා V සමානුපාතික වෙනවා 1/m ගේ වර්ගමූල. ඉතින් පුතේ මෙයා 16 ගුණයකින් වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා කී ගුණයකින්ද? 16 වර්ගමූල ගුණයකින්. 16 වර්ගමූල කියලා කියන්නේ 4 ගුණයකින් අඩු වෙනවා. එම නිසා V අඩු වෙනවා කී ගුණයකින්ද? 4 ගුණයකින්. ඒ කියන්නේ පුතේ හයිඩ්‍රජන් තුල ධ්වනි වේගයට වඩා ඔක්සිජන් තුල ධ්වනි වේගය 4 ගුණයකින් අඩුයි. නේ? හයිඩ්‍රජන් තුල ධ්වනි වේගයට වඩා ඔක්සිජන් තුල ධ්වනි වේගය අනිවාර්යයෙන්ම 4 ගුණයකින් අඩුයි. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔයාලට තේරෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට වාතය තුල ධ්වනි වේගය වැඩි වෙනවා. හැබැයි අණුක භාරය වැඩි වෙනකොට අනිවාර්යෙන්ම වාතය තුළ ධ්වනි වේගය අඩු වෙනවා. හරි. මේක අපි ලියාගමු වායු වර්ගය කියලා මේ ටික ලියාගන්න. ඔක්කොම ටික ලියාගන්න. වීඩියෝ එක නවත්තන්න. හරි ලියන්න. ඒක ලියන්න දෙන්නේ සිංහලෙන් කියන්න ඕනේ අවශ්‍ය ටික තියෙනවනේ. අංක 3 ලියා ගන්න පුතේ පීඩනය හා ඝනත්වය. පුතේ අර කලින් ගත්ත ප්‍රකාශනය ගන්න. කලින් ගත්ත ප්‍රකාශනය ගන්න පුතේ. ඒ සමීකරණේ P බෙදීම D සමානයි නේද RT බෙදීම M ට. කැපිටල් A සමීකරණය කියලා ගත්තේ.